tuition.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න මම නිලිෂා වික්‍රමාරච්චි. අපේ මේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න දරුවෝ සියලු දෙනාම සාදරයෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආදරණීය දුවේ පුතේ, ඔයාලට tuition.lk වෙබ් අඩවිය හරහා එක වසරේ ඉඳලා 13 වසර දක්වා පාඨමාලාවනුත් ඒ විෂයට අදාළ සහ පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න පත්‍ර ඇගීමට ලක් කිරීමටත් අපේ වෙබ් අඩවිය හරහා දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. අද මම කතා කරන්න යන්නේ අපේ 9 ශ්‍රේණියේ දූල පුතාලගේ පාඩමේ දෙවැනි පාඩම සම්බන්ධයෙන්. දෙවැනි පාඩම තමයි බුදු සිරිතෙහි එන විශිෂ්ට ලක්ෂණ. එතකොට බුද්ධ ධර්ම විෂය යටතේ අපි මේ දෙවැනි පාඩමෙන් අද අපේ පාඨමාලාව තුල තියෙන කරුණු පිළිබඳව සැකවින් කතා කරලා බලමු. අපි පුතේ මේක පටන් ගන්නකොටම අපිට පටන් ගන්නේ නායකත්ව කුසලතාව වලින්. එතකොට නායකෙක් කියන දේ අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අපි බලමු නායකයෙක් කියන්නේ මොකක්ද කියලා තමයි මේ පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් නායකයෙක් පිළිබඳ හැඳින්වීමක් කරන්න. අපි ඉස්කෝලේ යන්න ගත්ත දා ඉඳලා අපට හොඳට මතක තියෙන මේ නායකයෙක්වම් පන්ති නායකකම්, ශිෂ්‍ය නායකකම්, වෙනත් විෂයන් වල නායකම්, විෂය නායකකම් එහෙම ලැබිලා තියෙනවා. එතකොට මේ අපි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ මේ පාඩමෙන් නායකයෙක්ගේ කියන එක දෙයක් මොකක්ද කියලා. නායකයෙක් නිතරම වෙන්න ඕනේ මොකක්ද? අරමුණක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ අරමුණ කරා මෙහෙවන්නා තමයි නායකයා වෙන්නේ. අන්න ඒක තමයි නායකයෙක් වෙන්නේ. එහෙනම් අරමුණ වෙන්න ඕනේ, අරමුණ නිශ්චිත වෙන්න ඕනේ. නිශ්චිත අරමුණක් කරා. නිශ්චිත අරමුණක් කරා මෙහෙවන්නා නායකයෙක්. අරමුණක් වෙන්න ඕනේ, අරමුණ නිශ්චිත වෙන්න ඕනේ. නායකයෙක් වෙයි කියලාම ගමුක අපි. නායකයෙක් වෙයි. නිශ්චිත අරමුණක් කරා මෙහෙවන්නා නායකයෙක් වෙයි. සමහර විට මේ නායකයා තුලත් ඍණාත්මක ආකල්ප තියෙන්න පුළුවන්, ධනාත්මක ආකල්ප තියෙන්න පුළුවන්. ඒ වගේම තව වෙන්න පුළුවන් කොහොමද මේ අරමුණුත් විවිධාකාරයේ අරමුණු වෙන්න පුළුවන්. කෙසේ නමුත් නිශ්චිත අරමුණක් කරා මෙහෙවන ඒ පුද්ගලයා අපි හඳුන්වනවා නායකයෙක් විදිහට. ඊළඟ එකේදී අපි කතා කරනවා නායකයෙකු සතු කුසලතා. 4ක් ලියන්න. නායකයෙක් සතු කුසලතා. මොනවද පුතේ නායකයෙකුට තියෙන්න ඕන කුසලතාවය? නායකයෙක් වුණාම තියෙන්න ඕනේ පිරිස මෙහෙවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එයාට අදහස් වල ඍජු බවක් තියෙන්න ඕනේ. නායකයෙක් වුණාම තමන්ගේ අදහස් එහෙට මෙහෙට වැනෙන සුළු ස්වභාවයක් තිබුණොත් ඒක නායකත්වයේ පවත්වාගෙන යාමට ගැටලුවක් වෙනවා. මෙයාකට හිතලා බලන්න පන්තියේ නායකයෙක් තුල මොන වගේ නායකත්ව ගුණාංගද තියෙන්නේ, මොන වගේ ගුණාංග වලටද කැමැති, මොන වගේ ගුණාංග වලටද අකමැති කියන දේ පිළිබඳව හිතලා බලපුවම මේ නායකයෙක් සතු ගුණාංග මොනවද කියන දේ පිළිබඳව ඔයාලට මතක් වෙනවා. එතකොට අපි දකින පුතේ පළවෙනි එක මොකද්ද? පළවෙනි කියලා දෙයක් නැහැ. ඔයාලට ඕනම දෙයක් ලියන්න පුළුවන්. නායකයෙක් වුණාම නිතරම ආදර්ශමත් වෙන්න ඕනේ. කොහොම වෙන්න ඕනේද? ආදර්ශමත් වෙන්න ඕනේ. එයා අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ. අනිත් එක තමයි වාග් විලාශය. වාග් විලාශය යහපත් වෙන්න ඕනේ. යහපත් වාග් විලාශය. අනිත් එක පුතේ මේකෙදි තව දෙයක් කතා කරන්න පුළුවන්. මේකෙදි මේ චතුරත්වයේ, කතිකත්වයේ මේ ආදී කරුණු ගොඩාක් මෙතනට අපිට එකතු කරගන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? තව වුණාම නායකයෙක්ට තියෙන්න ඕනේ පුතේ දූරදර්ශී බවක් තියෙන්න ඕනේ. ටිකක් දුර දැක්මේ නුවණක් තියෙන්න ඕනේ. දූරදර්ශී බව. ඍජු බව. මොනවා හරි තීන්දුව తీරණයක් ගන්නවා නම් ඒ තීන්දුව తీරණේ
කෙලින් ක්‍රියාත්මක කරන්න හැකියාව පවතින්න ඕනේ. එතකොට ඍජු බව. අනිත් එක තමයි පුතේ තව තියෙන්න ඕනේ සමානාත්මතාවය. අපි මේකෙදි මේ හැමෝටම එක විදිහට සලකන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ. දැනුමත් අපිට විවිධ ශේෂ්ත්‍ර හරහා තිබෙන්න ඕනේ. නිසා අපි කියනවා බහුශ්‍රృత දැනුමක් තියෙන්න ඕනේ කියලා. නැත්තම් මුහුකුරා ගිය දැනුමක් තියෙන්න ඕනේ. බහුශ්‍රృత ඥානෙ ස්ථානෝච ප්‍රඥාව සමහර හදිසි තීන්දුව తీරන ගන්න උඩහම ඒ අවස්ථාවේ මොකද්ද කරන්න ඕනේ කියන දේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙයාකට පුතේ ඔයාලට කැමති තරම් මේකට දේවල් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අපි කතා කරනවා බුදු හිමිගේ නායකත්වයේ ලබා දුන් තුන්ලොව නම් කරන්න. බුදු හිමි නායකත්වයේ ලබා දුන් තුන්ලොව. කොහෙද නායකත්වයේ ලබා දුන්නේ පුතේ? එකක් බ්‍රහ්ම ලෝක දුන්නා. ඊට පස්සේ මනුෂ්‍ය, ඊට පස්සේ දිව්‍ය. මෙන්න මේ ලෝ තුනට තමයි බුදුරජාණන් වහන්සේගේ නායකත්වය ලබා දුන්නේ. දෙවෙනි එකේදී අපි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි අනු ප්‍රශ්නේදී අපි කතා කරන බුදුරජාණන් වහන්සේගේ මේ යථාවාදී තථාකාරී බව හා තථාකාරී යථාවාදී බව ඔබේ වචනෙන් දක්වන්න කියලා. එතකොට පුතේ මෙන්න මේ වචන අපි ඕන තරම් අහලා තියෙනවා. මේ යථාවාදී තථාකාරී කියන මෙන්න මේ දේ අපිට තේරුම අපි හරියාකාරව දන්නවා නම් අපිට මොකද මෙන්න මේකට උත්තර ලියන්න හරිම ලේසි. අපි මේක අහලා තියෙනවා කොහොමද? කියන දේ කරන දේ කියන. අපි බලමු එතකොට පුතේ මේ යථාවාදී කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ යථාවාදී කියන එකේ තේරුම. යථාවාදී කියන්නේ මොකද්ද? කියන දේ කරන. හොඳද? එතකොට අපි ඊපස්සේ තථාකාරී කියන්නේ මොකද්ද? තථාකාරී කියන එක තථාකාරී කියන්නේ පුතේ කරන දේ කියන. කරන දේ කියන. මොකක්ද වෙන්නේ නේ? යථාවාදී තථාකාරී යථාවාදී බව කියන්නේ මොකද්ද? කියන දේ කරන දේ කියන ගුණයට තමයි අපි මේ යථාවාදී තථාකාරී තථාවාදී කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාගේ වචනේ මේ කියන දේ කරන දේ කියන අපිට අද ගොඩාක් වෙලා තියෙන්නේ මේ දෙක අපිට හරියාකාරව කරගන්න බැරි වෙලා තියෙනවා. කියන්නේ එකක් කරන්නේ තව එකක්. කරන්නේ තව එකක් කියන්නේ තව එකක්. අන්න ඒ ගුණය නොමැතිවීම නැත්තම් කියන දේම කරන දේම කියන ගුණයට අපි මේ විදිහට හඳුන්වනවා. ඊළඟ එකේදී පුතේ අපි බ්‍රාහ්මණ සමාජය තුල කුල කීයකට බෙදා තිබුණේද? කුල කීයක් තිබුණාද? අපි දන්න විදිහට ඒ කාලේ බ්‍රාහ්මණ කුල 4ක් තිබුණා. ඒ මොනවද? එහෙනම් කුල කීයද? 4යි. කුල 4යි. මොනවද 4? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, අනිත් එක මොකද්ද? අනිත් දෙක වෛශ්‍ය, ශුද්‍ර. මෙන්න කුල 4. මොනවාද? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල 4ට තමයි බෙදලා තිබුණේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ
සමානාත්මතාවයේ කෙටියෙන් පැහැදිලි කරන්න. මේ සමානාත්මතාවයේ කෙටියෙන් පැහැදිලි කරන්න කියනකොට පුතේ අපිට හරිම පහසුවෙන් ගන්න පුළුවන් එදා සමාජය තුල මෙන්න මේ කුල බෙදීම නිසා විශාල වශයෙන් ගැටලු ඇති වෙලා තිබුණා. මොකක් නිසාද? මෙන්න මේ කුල වලට බෙදා තිබුණ නිසා. උසස්මයි සැලකෙන බ්‍රාහ්මණයන් අනිත් අයව පහත් කොට සලකන ගතියක් තිබුණා. නමුත් බුදුරන් වහන්සේගේ සමානාත්ම ගුණය පෙන්වනකොට පුතේ බුදුරන් වහන්සේගේ අපිට දකින්න පුළුවන් ලක්ෂණය මොකද්ද? බ්‍රාහ්මණ කුල බෙදීමට මොකද උනේ? බ්‍රාහ්මණ කුල බෙදීම නොසලකා සියල්ලන්ටම සසුන්ගත වීමට අවසර දුන්නා. සියල්ලන්ටම සසුන්ගත වීමට අවසර ලබා දීම. අවසර දීම. තව එකක් මොකද්ද? තමන් ගිහි කල පුත්‍ර වුණු රාහුල හිමිටත් ගිහි කල පුත්‍ර වූ රාහුල හිමිටත් තමන් මරීමට සැලසුම් කළ උන්වහන්සේ මරා දැමීමට පවා උන්වහන්සේ අපවත් කිරීමට පවා සැලසුම් කළ දේවදත්ත තෙරුන්ටත් එක හා සමානව සැලසීම. තව මහා ප්‍රජාපති ගෞතමියට තමන්ගේ සුළු වූ මහා ප්‍රජාපති ගෞතමියටත් උන්වහන්සේ සමානව සැලකුවා. පුණ්ණා දේවියටත් ඒ හා සමානවම සැලකුවා. කවුද පුන්න කියන්නේ? දාසියක් වූ දාසි පුන්නා. පුන්නාට එක හා සමානව සැලකීම. තව මොනවද අපිට ගන්න පුළුවන්නේ? රජවරුන්ටත් නිලතල ගිහි පැවිදි දෙපාර්ශ්වයටම දුන්නා. මේ විදිහට පුතේ ඕන තරම් උදාහරණ අරගෙන මේ සමානාත්මව සැලකීම් පිළිබඳව ඔයාලට කරුණු සාකච්ඡා කරලා ලියා ගන්න හැකියාවක් තියෙනවා. අපි ඊළඟ එකේදී බලමු මේ අටලෝ දහම කියන්නේ මොකක්ද කියලා. අපි ඕන තරම් අටලෝ දහම මේ දක්වා ඉගෙනගෙන තියෙනවා. අටලෝ දහම කියන්නේ මොකක්ද? අටලෝ දහම කියන්නේ ලාභ අලාභ යස අයස
ප්‍රශංසා නින්දා කීර්තිය අපකීර්තිය මේක තමයි අටලෝ දහම නෑ පුතේ මෙතනදී කීර්තිය ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා අනිත් එක මොකද්ද සැප දුක සැප දුක ලාභ අලාභ යස අයස ප්‍රශංසා නින්දා සැප දුක මේක තමයි අටලෝ දහම. අටලෝ දහමට කම්පා නොවී සිටීම තමයි උතුම්ම දේ කියන දේ පිළිබඳව තමයි බුදුරජාන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. ඔන්න ලාභ අලාභ යස අයස ප්‍රශංසා නින්දා සැප දුක අපි හඳුන්වනවා මොකක්ද කියලාද අටලෝ දහම කියලා. ඊළඟ එකේදී අපි සාකච්ඡා කරලා බලනවා පුතේ මේ ගෞතම බුදු හිමිගේ අකම්පේය බව විදහාපාන අවස්ථා හතරක්. මේ අවස්ථා හතර ගැන සාකච්ඡා කරන්න නම් අපි මෙන්න මේ අකම්පේය කියන එක දැනගන්න ඕනේ. මොකද්ද මේ අකම්පේය කියන්නේ? කම්පේ කියන්නේ කම්පා වීම, අකම්පේ කියන්නේ නම් කම්පා නොවී සිටීම. මොකද්ද? කම්පා නොවී සිටීම. එහෙනම් මේ කම්පා නොවී සිටීමට තියෙන අවස්ථා ඕන තරම් අපිට මේ බුද්ධ චරිතය තුල කම්පා නොවී සිටින අවස්ථා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට නිතරම මොනවද හම්බුනේ? දානමාන ලැබුණා. විශේෂයෙන් මොනවාද? ජේතවනාරාමය. තව පූර්වාරාමය. ලැබීම නිසා දැඩි ප්‍රීතියකටපත් උනේ නැහැ. දැඩි උද්දාමයට පත් නොවීම. දෙව් මිනිස් ප්‍රශංසා දෙව් මිනිස් ප්‍රශංසා මේ තුන්වහන්සේ උද්දාමයට පත් නොවී සිටීසේක. තව මොනවද තියෙන අපිට මේ වගේ අවස්ථා? මේ ඔක්කොම කිත්මත් අපිට තියෙන පුතේ කොහෙන්ද? චින්චිමානිකාව. චින්චිමානිකාය කතාව මතකනේ? බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට ආපු කාන්තාව චින්චිමානිකාව. තව අක්ඛෝසක බහරද්දව. ක්‍රියා හමුවේ දුක් නොවීම. දුක් නොවීම. තවත් අවස්ථාවක් තමයි කොහෙද පුතේ අපට වේරංචාවේ වසන සමයේ
දානේ අඩු වුණා. ආහාර නොලැබීම දුකක්සේ නොසැලකීම. මේ වගේ පුතේ අපිට උදාහරණ අපි දන්න ඕන තරම් දේවල් මෙතන එකතු කර ගන්න පුළුවන්. අපිට අවස්ථා 4ක් විතරයි අහන්නේ. අපි මේ අවස්ථා 4ක් දාලා ඒ උදාහරණත් එක්ක පැහැදිලි කරාම හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි කතා කරනවා බුදු හිමිගේ තාදී ගුණය පැහැදිලි කරන්න. බුදු හිමිගේ තාදී ගුණය. තාදී ගුණය කියන්නේ මොකද්ද? තාදී ගුණය කියන්නේ මොකද්ද? බුදු හිමිගේ තාදී ගුණය කියන්නේ පුතේ මොකද්ද? නොසෙල්වී සිටීම. අටලෝ දහමට කම්පා නොවීම තමයි තාදී ගුණය කියන්නේ. තාදී ගුණය. එහෙනම් පුතේ ඉස්සල්ලා කීව ආකාරයටම අපිට මේ අටලෝ දහමට කම්පා නොවීම ආයෙත් අපිට මොකද්ද කරන්න පුළුවන්නේ? අර චින්චිමානිකාව වගේ ඒ වගේම ජේතවනාරාමේ පූර්වාරාමේ ලැබෙනකොට ඒ වගේ වැඩි සතුටටපත් නොවීම සහ අනිත් අයගෙන් නිന്ദා අපහාස විඳින විට ඒ වයින් කම්පා නොවීමේ චරිත ලක්ෂණ ඇතුළත් බුද්ධ චරිතයේ ලක්ෂණ මෙතනට ගෙනා පාන්නට පුළුවන්. ඒ අපි කරුණාව යනු කුමක්ද? බුද්ධ චරිතය ඇසුරෙන් පැහැදිලි කරන්න. අපි කරුණාව කියන්නේ මොකක්ද කියලා ඕන තරම් අපි මේ කරුණාව දන්නවා. නමුත් කරුණාව යනු කුමක්ද කිව්වොත් අපි මොකක්ද දෙන උත්තරේ? කරුණාව කියලා හඳුන්වන්නේ පුතේ යම් කෙනෙක් දුකකට පත් වෙලා ඉන්නවා නම් ඒ දුක Tamanට දැනෙන්න ඕනේ. දුක තමන්ගේම දුකක්සේ සැලකලා තමන් කම්පාවටපත් වෙනවා නම් ඒ ඇයට පිහිට වෙන්න යනවා නම් අන්න ඒක අපි මොකක් කියලාද හඳුන්වන්නේ? කරුණාව කියලා. එතකොට මේ බුද්ධ චරිතය ඇසුරින් එහෙම අවස්ථා පැහැදිලි කරන්න කියලා කියන්නේ. අපි දන්නවා බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ඒ 45 වසර පුරාට මොකද කළේ? අලියම පිබිදිලා උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා බලනවා අද මම කාටද පිහිට වෙන්න ඕනි කියලා. අන්න එහෙම පිහිට වූ අවස්ථා අරගෙන මේක පැහැදිලි කරන්න පුළුවන්. එහෙම පිහිටුණු අවස්ථාවක් එක අවස්ථාවක් තමයි සුනීතට පිහිට වීම. හායි සුනීත සෝපාක මව මරා ගුරු පඬුරු පුදන්න ගිය කවුද? අඟුලිමාල චරිතය. කිසා ගෝතමී පටාචාරා තව මට්ට කුණ්ඩලි රජ්ජුමාලා මෙන්න මේ වගේ අසරණ අයට බුදුරජාන් වහන්සේ තමන්ගේ කරුණාව දයාව පෙන්වලා ඒ අය මේ විපත් වලින් ගලවා ගත්තා. අන්න ඒක එන්නේ ඒ චරිත ලක්ෂණ මෙතන පැහැදිලි කිරීමෙන් පුතේ අවස්ථා පැහැදිලි කිරීමෙන් ඔයාලට මේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ලබා ගන්නට පුළුවන්. කවරෙකු වුවද විවිධාකාර අයුක්ති සහගත සාවද්‍ය ක්‍රියාවට පෙළඹුණේ කුමන හේතුවක් නිසාද? කවරෙකු වුවත් විවිධාකාර අයුක්ති සහගත සාවද්‍ය ක්‍රියාවන්ට පෙළඹෙනුයේ කුමක් නිසාද?
ඕන තරම් අපි දැකලා තියෙනවා මේ අයුක්ති සහගත දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් වලට අපිත් අඩු වැඩි වශයෙන් දායක වෙනවා. එතකොට ඒක කොච්චර අයුක්ති සහගත වුණත් ඒක කොච්චර සාවද්‍ය වුණත් අපිත් ඒ ක්‍රියාවන් වලට පෙළඹෙනවා. එහෙම පෙළඹෙන්නේ මොන හේතුව නිසාද? අගතිගාමී වීම නිසා. මොන හේතුව නිසාද? අගතිගාමී වීම. මොකද්ද මේ අගතිගාමී වීම කියන්නේ? අගතිගාමී වීම කියන්නේ මොකද්ද? ඒකත් අපි දැන් පැහැදිලි කරගන්න එපා. මෙහෙම වෙන්නේ අගතිගාමී වීම නිසාලු. අගතිගාමී කියන්නේ මොකද්ද? අගතිගාමී කියන්නේ පුතේ නොමග යාම නිසා. මොකක්ද වෙන්නේ? නොමග යාම නිසා. මෙහෙම වෙන්නේ නොමග යාම නිසා. එහෙනම් අපි නොමග යාම නිසා තමයි මේ විවිධාකාර අයුක්ති සහගත ක්‍රියාවන්ට යොමු වෙන්නේ. ඒක අපි කියනවා අගතිගාමී වීම නැත්නම් නොමග යාම කියලා. බුදු හිමිගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා සසර අවබෝධ කර ගැනීමට හැකි වූ තිදෙනෙක්. බුදු හිමිගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා සසර අවබෝධ කරගන්නට හැකි වුණ අය අනන්තයි අප්‍රමාණයි. අපි මෙතනින් අහන්නේ පුතේ 3 දෙනෙක් ගැන විතරයි. 3 දෙනෙක් ගැන විතරයි. එතකොට අපිට එක්කෙනෙක් ගන්න පුළුවන් කවුද? නන්ද කුමාරයා. කවුද? නන්ද කුමරු. නන්ද කුමරු මොකද්ද කළේ? නන්ද කුමරු පැවිදි වෙලා පැවිද්ද ගැන කලකිරීමෙන් සිටියා. ඒක නිසා නන්ද කුමරුට අහපව් පැවිද්දේ වටිනාකම පහදලා දීලා උපක්‍රමශීලීව අහපව් පැවිද්දේ පිහිටවීම. ඒක නිසා අපි දන්නා නන්ද කුමරු නැවත අපි එතන කුමරු කියලා දාන තෙරුන් කියලා දාමු. නන්ද තෙරුන් නැවත පිහිටවීම. තව අවස්ථාවක්. රූපෙන් උද්දාමයට පත්තර හිටිය කවුද? කේමා. කවුද රූපෙන් උද්දාමයට පත්තර හිටියේ? කේමා. කේමාට මේ රූපය අනිත්‍යයි කියන දේ පිළිබඳව බුදුරජාන් වහන්සේ උපක්‍රමශීලීව පටහ දුන්නා. තව මොකක්ද අපිට ගන්න පුළුවන්? චුල්ලපන්තක හිමිගේ කතාව ගන්න පුළුවන් මෙතෙන්ට. චුල්ලපන්තක හිමි ධර්ම අවබෝධය සඳහා යදපු උපක්‍රමයේ මතක තියෙන. අනිත් කවුද අපිට ගන්න පුළුවන්? කිසා ගෞතමිය. කිසා ගෞතමීටත් මරණය අවබෝධ කරලා දෙන්න උපක්‍රමශීලී වුණා. ධර්ම අවබෝධයට උපක්‍රම යෙදීම. උපක්‍රමශීලීව කියා දීම. කිසා ගෞතමීට අනිත්‍ය බව උපක්‍රමශීලීව පහදා දීම. මෙන්න මේ වගේ අවස්ථා අරගෙන පුතේ අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්.
බුදු හිමිගේ නායකත්ව ගුණ 5ක් දක්වන්න. බුදු හිමිගේ නායකත්ව ගුණ 5ක්. ගෞතම බුදුරන් වහන්සේගේ නායකත්ව ගුණ අපි එකින් එක ලියලා බලමු. එකක් මොකක්ද අපිට ගන්න පුළුවන්නේ? ආදර්ශමත් බව. බුදුරන් වහන්සේ ආදර්ශමත් බව පෙන්වන අවස්ථාව තමයි පුතේ මොකද්ද? පළවෙනි ධර්ම ප්‍රචාරය සඳහා රහතුන් වහන්සේලා 69ත් සමග බුදුරන් වහන්සේ තුරුල උරුවෙල් දනව්වට වැඩම කරා. අනිත් එක තමයි චරිතවත් බව. චරිතවත් බව. අනිත් කාරණේ තමයි යථාවාදී තථාකාරී ගුණය. සමානාත්මතාවය. තාදී ගුණය නැත්තම් අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය. අගතිගාමී නොවීම. නිවැරදි තීරණ. නම්‍යශීලී බව. හැමෙන සුළු බව. නම්‍යශීලී බව. බහුශ්‍රෘත බව. බොහෝ ඇසුරු පිරූ තැන් තියෙනවා. බහුශ්‍රෘත බව. බහුශ්‍රෘත. බහුශ්‍රෘත ඥානය. මේ ආදී ගුණ පුතේ අපිට බුදුන් වහන්සේගේ ගුණ ලියා දක්වන්න පුළුවන්. තවත් අපිට මෙතනට දාන්න පුළුවන් නිවැරදි දක්ම. ආකර්ශනීය කතා විලාශය. මේ ආදීට පුතේ අපිට උදාහරණ දක්වන්න පුළුවන්. අපිට 5යි අවශ්‍ය වෙන්නේ. ඒ 5ක් අපි ලියලා දැම්මහම අපි ඒවා ලියලා දැක්වුවාම පුතේ අපිට ලැබෙන්න ඕන නියමිත ලකුණු ගාන ලැබෙනවා. ප්‍රශ්න තේරුම් ගන්න එක තමයි හරිම දේ. අපි පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දිහා බුදු හිමිගේ යහපත් නායකත්වයෙන් පිහිට ලැබූ තෙදෙනෙක්. බුදු හිමිගේ යහපත් නායකත්වයෙන්. බුදු හිමිගේ යහපත් නායකත්වය නිසා පිහිට ලැබපු අය අතර කවුද ඉන්නේ? ඒ තමයි කිසා ගෞතමී. පටාචාරා. අංගුලිමාල.
සුනීත සෝපාක මේ අපි දන්නම චරිත ලක්ෂණ අතරින් අපිට පුතේ මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට තව ඕන තරම් කට්ටිය අපට මෙතනට එකතු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ චරිත ලක්ෂණ වලට අමතරව අපේ බුදුරජාන් වහන්සේගේ චරිතය තුළ දකින්න ලැබුණු මාගන්ධි බමුණ වගේ අයගේ මත වෙනස් කරන්න හැකියාව ලැබීම වැනි අවස්ථා මතක් වුණාම පුතේ ඒ වගේ අවස්ථාවක් දාන්න පුළුවන්. අපිට තිදෙනයි යහන්නේ. ඒ නිසා අපි දන්නම කීපයකින් අපි ඒ ටික නම් කරාම අපිට පිළිතුරු දීම පහසු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නායකත්ව කුසලතා තම දිවියට ආධාර කරගති ආකාරය දක්වනවා. දැන් මේකෙන් අපි මොකද කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේගේ නායකත්ව කුසලතා අපි කොහොමද අපේ දිවියට ඇතුළත් කරගන්නේ? මේක ටිකක් අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? එකක් තමයි අපි එක චරිත ලක්ෂණයක් විදිහට ගත්තොත් පුතේ අපි ආදර්ශමත් බව කියන එක ගත්තොත්. ආදර්ශමත් බව. බුදුරජාණන් වහන්සේ ආදර්ශමත් තුන විදිහටම පුතේ අපිටත් මොකද කරන්න පුළුවන් ආදර්ශමත් කෙනෙක් විදිහට සමාජයේ ගෞරවය ලැබෙන විදිහට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. තමන් ජීවත් වෙන වටපිටාවත් අනුව අපිට හැකියාව තියෙන අපේ පරිසරයේ වෙනස් වෙන ආකාරයට අනුව ආදර්ශමත් පුද්ගලයෙක් විදිහට යහපත් පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න. මේ එතකොට තව එකක් තමයි පුතේ මොකද්ද අපිට විශේෂයෙන් අපිට මේක අදාළ කරගන්න පුළුවන් මොකද්ද පුතේ? අගතිගාමී නොවීම. අගතිගාමී නොවීම. අගතිගාමී නොවීම කොහොමද අපි දාගන්නේ? අගතිගාමී වෙනවා කියන්නේ අයහපතට යොමු වෙනවා. එහෙනම් අපි අයහපතට යොමු වෙන දේවල් වලට අපිට කොච්චර ලාභ ලැබෙනවකවත් අපිට කොච්චර දේවල් වත් පොසත්කම් ලැබෙනවා කිව්වත් කොයිතරම් කීර්ති ප්‍රශංසා ලැබෙනවකවත් නායකත්ව තනතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා නම් ඒ දේවල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් අපි නොමග යනවා නම් අපි බොරුවක් කරනවා නම් වංචාවක් කරනවා නම් අපි ඒක කරන්නේ පාපයක්. එහෙනම් අපිට මොකද්ද මෙතනදී ගන්න පුළුවන් පුතේ? අපි එහෙම නොවී සිටීමට වග බලා ගැනීම පිළිබඳව ඔයා හැඳින්වීමක් කරා නම් මේ චරිත ලක්ෂණයෙන් ගන්න පුළුවන් නායකත්ව ගුණාංග වලින් ගන්න පුළුවන් තම ජීවිතයට ආදර්ශ විදියට හඳුන්වා දෙන්න පුළුවන්. තව මොකක්ද කතා දාන්න පුළුවන් පුතේ? ආකර්ශනීය වාග් විලාසය. ආකර්ශනීය වාග් විලාසය. මේකට පුතේ අපිට මුදලක් වැය වෙන්නේ අපිට වෙහසක් මහන්සියක් දරන්න ඕනේ. අපි ඕන කෙනෙකුට ආකර්ෂණ විදිහට කතා කරනවා නම් කරුණාවෙන් දයාවෙන් කතා කරනවා නම් අන්න එතකොට අනිත් අය කැමති වෙනවා. කවුරුත් කැමති නැත අනිත් තව කෙනෙක් Tamanට අපහාසාත්මක වෙන විදිහට කතා කරනවාට Tamanව තලාපෙලා කතා කරනවාට කැමති වෙන්නේ. එහෙනම් කෙනෙක් කැමති වෙන්නේ Taman ප්‍රශංසාවට ලක් වෙලා කතා කරනවා නම් Taman කීර්තිමත් විදිහට කටයුතු කරන්න ලැබෙනවා නම් අන්න ඒ කට්ටිය කැමති වෙනවා. ඒකට අපිට කරන්න තියෙන සුළු දේ අපි කතා කරන විලාසය බොහොම ආකර්ශනීය වෙන්න ඕන. අනිත් අයගේ සිත් ඇද බෙද ගන්න ඕනේ. එතකොට අපිට ඒ නායකත්ව ගුණාංගය හදා ගන්නත් හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි පුතේ කෙනෙක්ගේ දුර්වලතාවයකදී අපි hina නොවෙන්න ඕනේ, අපහාස නොකරන්න ඕනේ, කෙනෙක්ව පහළ දමන දේවල්, කෙනෙක්ව නැති කරන දේවල් වලින් අපි වැළකී සිටින්න ඕනේ. ඒ වගේමයි පුතේ තව අපිට ගන්න පුළුවන් බුද්ධ චරිතයේ තියෙන චරිත වලින් තව ගන්න පුළුවන් පුතේ සමානාත්මතාවය. තව එක ලක්ෂණයක් අපිට ගන්න පුළුවන් සමානාත්මතාවය. අපිටත් පුළුවන් නම් හැමෝටම එක විදිහට මේ සලකන්න. පන්ති ඉන්න දුප්පත්ම ළමෙක් වෙන්න පුළුවන්. මේ අපේ ගේ ආවට ඉන්න දුප්පත්ම කෙනෙක් වෙන්න පුළුවන්. පොහොසත්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොයි ආකාරයේ කෙනෙකුට උනත් අපිට පුළුවන් නම් එක හා සමානව සලකන්න. අන්න අපි එතකොට මේ සමානාත්ම ගුණය කියන දේ ප්‍රගුණ කරලා තියෙනවා. සමානාත්ම ගුණය කියන නායකත්ව ගුණාංගයේ අපි ඒ කුසලතාවයේ වර්ධනය කරලා තියෙනවා. තවත් එකක් තමයි පුතේ අපි නම්‍යශීලී වෙන්න ඕනේ. තව ගුණාංගයක් තමයි මොකද්ද? නම්‍යශීලී වීමේ ගුණාංගය. දැන් මේ නම්‍යශීලී වීම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට අපිට ගන්න පුළුවන් එක අවස්ථාවක් මොකද්ද?
නම්‍යශීලී වෙච්ච අවස්ථාව තමයි දෙව්දත් තෙරුන් වහන්සේගේ පංචවර ඉල්ලීම බුදුරන් වහන්සේ අහුම්කම් දීම සහ එය සාධාරණීකරණය කිරීම. එහි වරදක් නොමැති බව පිළිගැන. මෙන්න නම්‍යශීලී ගුණයක් වෙන්නේ. ඒ වගේම පුතේ අපිටත් පුළුවන් නම් අනිත් අයගේ අදහස් යහපත් අදහස් යහපත් යෝජනා එනකොට ඒවට අපි අපේ අදහසක් තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ අපි ඒක වෙනස් කරගෙන යන්න හැකියාවක් තියෙනවා නම් අන්න අපි නම්‍යශීලී කියන ගුණාංගයේ වඩාගෙන තියෙනවා. තව එකක් තමයි පුතේ අපි ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනේ නැත්නම් අපි ගාව තියෙන්න ඕනේ ඍජු. මොකක්ද දෙන්න ඕනේ? ඍජු බව තියෙන්න ඕනේ. මොනවා හරි දෙයක් අපි කළා නම් කීවා නම් ඒ දේ අපි කල බවට කී බවට අපි ඍජුව ප්‍රකාශ කරන්න නැත්නම් ඒ බව ඍජුව ඒ මතේ සිටීමට හැකියවීමත් එක්තරා යහපත් කුසලතාවයක්. අනිත් එක තමයි පුතේ අපි යමක් කරා නම් කරපු දේ කියන්නත් කියපු දේ කරන්නත් තියෙන හැකියාව අපි කියනවා ඒකට මොකද්ද? යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණය ඇති කරගන්න. අනිත් එක තමයි පුතේ අපි මොකද්ද? තව දෙයක් අපිට මේ දැනුම කියන දේ හරියට වැදගත් නැහැ. ඒ හින්දා අපිට මොකද්ද? අපි අපේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. දැනුම වර්ධනය කරගත්තම අපිට මොකක්ද ලැබෙන්නේ? අපි හැම විෂයක් පිළිබඳව දැනුම වර්ධනය කරගත්තම අපිට ලැබෙනවා බහුශ්‍රృతභාවය. බහුශ්‍රృతභාවය ලබා ගන්නට අපිට හරිය අමාරුයි. නමුත් අපි දැනුම බහුශ්‍රృతභාවය සඳහා ළඟා වෙන්න අපි දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ කරනවා නම් ඒ කුසලතාව ප්‍රගුණ කරනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙන බුදුරන් වහන්සේගේ තියෙන චරිත ලක්ෂණ වලින් අපේ ජීවිතේ මේවා අදාළ කරගෙන අපි අපේ දැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම. අපි තියෙන කුසලතා ආකල්ප අපි යහපත්ව යොදවලා අපි අපේ ජීවිතේ චරිතවත් ආදර්ශමත්ව අන්නයට හිරියරක් නොවන ආකාරයට ගෙන යනවා නම් අන්න ඒ කුසලතාවයන් නිසා අපට සමාජයේ සහ අපේ දියුණුව ඇති වෙනවා. අපේ පෞරුෂය යහපත් වෙනවා. ඒක නිසා මෙන්න මෙවැනි අවස්ථාවන් උදාහරණයට අරගෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු දීමෙන් ඔබට ඒ සඳහා ලැබෙන්න පුළුවන් ලකුණු සියල්ලම ලබා ගන්නට පුළුවන් දරුවනි. මේ විදිහට බුද්ධ චරිතයේ තව බොහෝමත් චරිත ලක්ෂණ තියෙනවා. තව චරිත ලක්ෂණයක් දක්වන්න පුළුවන් අපිට නිවැරදි දැක්ම නිවැරදි තීරණ මේ වගේ කරුණු වලින් කීපයක් අරගෙන පැහැදිලි කරාම අපිට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් වෙනවා දුවේ පුතේ. එතකොට අද අපි මේ දක්වා අපි 9 ශ්‍රේණියේ දෙවෙනි පාඩමට අදාළ බුදු සිරිතේ තියෙන සියලු ප්‍රශ්න ආවරණය වෙන ආකාරයට සියලු පාඩම් මාලාව ආවරණ විදිහට සාකච්ඡා කළා. ඒ පාඩම් මාලාවේ සියලුම අවස්ථාවන් අපි මේකට සාරාංශයක් විදිහට කෙටි කරලා අරගෙන තියෙනවා. ඒ හින්දා අදට අපි පුතේ දෙවෙනි පාඩම මෙතනින් අවසන් කරනවා. අපේ tuition.lk වෙබ් අඩවිය හරහා ඊළඟ පාඨමාලාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන ආයිබෝන් කියා සමුදෙනවා.